මේ වෙලාවේදී ඒ අද දිනේ පවත්වන ධර්ම සාකච්ඡාවට වෙනදා වගේම වැඩමකට වැඩ සිටිනවා කේතුමති බෞද්ධ විහාරස්ථානයේ සහ ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති කෘත්‍යාධිකාරී ගෞරවනීය කල්පුත්‍යය පේමානන්ද පණ්ඩිත හාමුදුරන් වහන්සේ ඒ වගේම ලියුකේ වජිරවංශ පණ්ඩිත හාමුදුරන් වහන්සේත් වෙනදා වගේම අද දවසේ ධර්ම සාකච්ඡා පින්කමට සම්බන්ධ වෙනවා. අපේ හාමුදුරන් වහන්සේලා දෙනම මේ අවස්ථාවේදී මේ දායක පින්වතුන් වෙනුවෙන් විහාරස්ථානයේ වෙනුවෙන් මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. වෙනදා වගේ මේ පින්වතුන් සිටු දෙනාම මේ ධර්ම සාකච්ඡා පින්කමට සම්බන්ධ වෙලා තිබෙනවා. මේ පින්වතුන් දන්නවා මේ දිනවල අපි විහාරස්ථානයේ මේ ධර්ම සාකච්ඡා පින්කමේදී සාකච්ඡාවට බඳුන් කරන ලබන්නේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව. ඒ සතර සතිපට්ඨානය පිළිබඳව තමයි මේ පින්වතුන්ට තිබෙන ගැටලු මගහරවා ගනිමින් ඒ කාරණා ප්‍රායෝගිකව භාවනාවේදී තමන්ගේ ජීවිතය තුළ වඩා ගන්න කොහොමද කියන කාරණාත් ඒ වැඩීමේදී තියෙන ගැටලු සහ ප්‍රශ්න ඒවත් සාකච්ඡා කරමින් තමයි මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කරනු ලබන්නේ. ඒ සූත්‍ර දේශනාවේ කායානුපස්සනාවට අයිති කොටස් සියල්ලක්ම අපි සාකච්ඡා කරලා අවසන් කරා. අද දවසේදී අපිට සාකච්ඡා කරන්න තිබෙන්නේ වේදනානුපස්සනාව. මේ වෙලාවේදී අපි ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාට ආරාධනා කර සිටිනවා මේ ධර්ම සාකච්ඡාවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යන්නට. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද අපි වෙනද වගේම ගෞරවනීය පේමානන්ද පණ්ඩිත හාමුදුරන් වහන්සේත් ඒ වගේම සුමන පණ්ඩිත හාමුදුරන් වහන්සේත් අපි සූදානම් වන්නේ අපි සුපුරුදු විදිහට බ්‍රහස්පතින්දා දවසේ සිදු කරගෙන යනු ලබන ධර්ම සාකච්ඡා වැඩසටහන අද දවසේ සිද්ධ කරන්නට අපි සාකච්ඡා කරන්නේ මේ දිනවල මහා සතිපට්ඨාන සූත්‍රය දීඝනිකායේ මහා වග්ග වර්ගයට අයිති. අපි මේ වෙනකොට මේ සූත්‍රයේ මේ සතර සතිපට්ඨානය කියන කොටසේ කායානුපස්සන කොටසට අයිති අංග 14ක් පිළිබඳව සාකච්ඡා කළා. මේ පින්වතුන්ට මතක ඇති. නැවත මම කෙටියෙන් සිහිපත් කරනවා. කායානුපස්සනාවේ ආනාපාන පබ්බය, ඉරියාපත පබ්බය, සම්පජාඤ්ඤ පබ්බය, පටික්කුල පබ්බය, ධාතු මනසිකාරය, ඒ වගේම නවසීවතිකය කියන මෙන්න මේ කරුණු ටික තමයි අපි 14ක් හැටියට සාකච්ඡා කළේ. කයේ කයානුව බලමින් යෝගාවචරය භාවනා කරන තැනැත්තා කොහොමද ක්‍රියා කරන්නේ කියන වග. ඒ වගේම අද දවසේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වේදනානුපස්සනාව. වේදනානුපස්සී විහෙරති. එතකොට වේදනාව පිළිබඳව කොහොමද නොවනින් දකින්නේ කියන කාරණේ. මේ සූත්‍ර දේශනාවේදී භාගතුන් වහන්සේ වදාහරලා තියෙනවා කතංච භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති. ඉද භික්ඛවේ භික්ඛු සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමිති පජානාති. දුක්ඛං වා වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. අදුක්ඛම සුඛං
වා වේදනං වේදියමානෝ අදුක්කම සුඛං වේදනං වේදියාමීති පජානාති කියලා ඒ පාලි පෙළහි සඳහන් වෙනවා. ඒකේ සිංහල අර්ථය හැටියට පෙන්වන්නේ මහණෙනි මහණතෙම. එතකොට ඒ භාවනා කරන තැනැත්තා භික්ෂුවක් වෙන්න පුළුවන්, භික්ෂුණියක්, උපාසක උපාසිකා, කවුරු හරි කෙනෙක්, යෝගාවචරයෙක් කෙසේනම් වේදනාවන්හි වේදනානුපස්සීව වාසය කරනවාද? මහණෙනි මෙහි මහණතෙමේ කායික හෝ චෛතසික සුඛ වේදනාවක් විඳින්නේ සුඛ වේදනාවක් විඳිනවා කියලා දැනගන්නවා. කායික හෝ චෛතසික දුක්ඛ වේදනාවක් විඳින්නේ දුක්ඛ වේදනාවක් විඳිනවා කියලා පජානාති ප්‍රඥාවෙන් දැනගන්නවා. දුකක් නැති සැපත් නැති අපි කියනවා අදුක්කම සුඛ වේදනා නැත්නම් උපේක්ඛා වේදනා. විඳින්නේ උපේක්ෂා වේදනාවක් විඳිනවා කියලා දැනගන්නවා. එතකොට මේ වේදනානුපස්සනාවෙහි සැප දුක් උපේක්ෂා කියන වේදනා තුන තමයි කතා කරන්නේ. එතකොට කරුණු වශයෙන් 9කට පෙන්වලා තියෙනවා. සැප දුක් උපේක්ෂා වේදනා කායික චෛතසික වශයෙන්. කායික වෙන්න පුළුවන්, චෛතසික වෙන්න පුළුවන් විඳීම. සැප දුක් උපේක්ෂා. ඊළඟට සාමිස නිරාමිස කියලා කරුණු දෙකක් තියෙනවා. සාමිස සැප වේදනා, සාමිස දුක් වේදනා. ඊළඟට නිරාමිස සැප වේදනා දුක් වේදනා, ඊළඟට සාමිස උපේක්ඛා වේදනා, නිරාමිස උපේක්ෂා වේදනා. ওই විදිහට කරුණු වශයෙන් මේ සැප දුක් උපේක්ෂා කියන ත්‍රිවිධ වේදනාවම තමයි ඊ යෙදෙන අවස්ථාව අනුව කරුණු වශයෙන් 9කට පෙන්වලා තියෙන්නේ. දැන් අපි අර මුල් කායानुපස්සනාවේ කොටස් 14ක් කිව්වේ. අන්න ඒ වගේ තමයි මෙතනත් මේ පෙන්වලා තියෙන්නේ ප්‍රභේදය. එතකොට විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕන මේ විඳීම කියන වචනේ. දැන් අපි සාමාන්‍යයෙන් විඳීම කියනකොට මේ විඳීම කියන අර්ථය තේරුම් අරගෙන තියෙන්නේ දුක්ඛිත ස්වභාවය. දුක පැත්තේ තමයි මේ විඳිනවා කියන එක අරන් තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සැප පැත්ත විතරක් නෙමෙයි මේ විඳීම කියලා යම් දුකක් විඳිනවාද ඒකත් විඳිනවා කියන අර්ථය පෙන්වලා තියෙනවා. ඒ වගේම සැපට හෝ දුකට දෙකටම අයිති නැත්නම් උපේක්ෂා සාගත මධ්‍යස්ථ අවස්ථාවත් විඳීම හැටියට පෙන්වලා තියෙනවා. එහෙනම් විඳිනවා කියලා කියන්නේ සැප වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්, උපේක්ෂා සහගත වෙන්න පුළුවන්. මේ අවස්ථා තුනෙන් කොයි අවස්ථාවේ හරි මේ විඳීම කියන දේ ඇති වෙන්න පුළුවන්. එතකොට ධර්මානුකූලව මේ විඳීම බුදුරජාණන් වහන්සේගේ දේශනා ඒ පරයායට අනුව බලනකොට විඳීම කියන ස්වභාවය හටගන්නේ ස්පර්ශය නිසා. පස්ස පච්චයා වේදනා කියලා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. එතකොට ස්පර්ශය තමයි විඳීමට හේතුව. පස්ස පච්චයා වේදනා. ඒ විඳීම සැප දුක් උපේක්ෂා විදිහට ත්‍රිවිධ ආකාරයට පෙන්වනවා. මෙතන ඒ කාරණේ තමයි පෙන්වන්නේ. එතකොට
මහණෙනි මෙහි මහණතෙමේ කායික හෝ චෛතසික සුඛ වේදනාවක් විඳින්නේද? කායික හෝ චෛතසික. දැන් කායිකව අපිට ඇති වෙන සුඛය සැප වේදනාව යම් කයට දැනෙන පහසක් නිසානේ සුඛයක් ඇති වෙන්නේ සැපයක් ඇති වෙන්නේ. අපි දාඩිය දාලා ඉනකොට අපිට හුලන් ටිකක් ඇඟට වදිනවා. එතකොට කායික සුවයක්. ඊළඟට බඩගින්නේ ඉන්නවා. ඉඳලා ආහාරයක් ලබා ගන්නවා. එතකොට සුවයක් දැනෙනවා. ඊළඟට පිපාසය දැනෙනවා. පිපාසයට වතුර බොනවා. වේදනාව සංසිඳනකොට සුවයක් දැනෙනවා. එතකොට මේ කායිකව ඇතිවෙන සහනය මානසිකව තමයි අපිට දැනෙන්නේ. එහෙනම් කායිකවත් මානසිකවත් ඇතිවෙන යම් වින්දනයක් විඳින ස්වභාවයක් සුඛයක් ඇති වෙනවද? ඒක සුඛ වේදනාවක් විඳිනවා කියලා දැනගන්නවා. එතකොට අපිට අපි මේ විඳින හැම දෙයක්ම දුක් වේදනාවන්ම අපිට එන්නේ නැහැනේ. සැප වේදනාවන් එන්නේත් නැහැ. සැප දුක මිශ්‍රව තියෙනවා. එතකොට යම් අවස්ථාවක යම් හේතුඵලයක් මූලික කරගෙන සුඛයක් ඇති වෙන්න පුළුවන්. දැන් අපි ඇවිදලා ටිකක් වාඩි වුණාම අපිට සහනයක් සැපයක් ඇති වෙනවා. එතකොට ඒකට කියනවා කායිකව ඇති වෙච්ච සැපයක්. අවුවේ ඉඳලා අපි හෙවණක වාඩි වෙනවා. එතකොට සැපයක්. ඊළඟට මානසික වශයෙන් අපිට තෘප්තියක් ගෙන දෙන දෙයක්. අපේ දරුවෙක් විභාගයකින් පාස් වුණා කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් අපි බලාපොරොත්තුවක් ජීවිතයේ තිබිච්ච ඉෂ්ට වුණා වෙන්න පුළුවන්. ඒ විදිහට මානසික වශයෙන් චෛතසික වශයෙන් ඇතිවෙන යම් සුඛයක් ඇති වෙනවද? ඒ ඇති වෙන සුඛය දැනගන්නවා දැන් මට සුඛ වේදනාවක් ඇති වුණා කියලා. මේ සුඛ වේදනාව ඉබේ හටගත්තා නෙමෙයි. ඒ වගේම වෙනත් බලවේගයකින් හටගත්තා නෙමෙයි. අහේතුකව හටගත්තා නෙවෙයි. අදෘශ්‍යමානව හටගත්තා නෙවෙයි. හේතු ප්‍රත්‍ය මූලික වෙලා. හේතුවක් නිසා තමයි ඒ සැපය ඇති වෙන්නේ. එහෙනම් අපි ඇවිදලා වෙහෙසටපත් වෙලා කකුල් දෙක රිදෙනකොට අපි වාඩි වෙනවා. එහෙනම් ඒ ඇවිදීම නතර කිරීමේ ඵලය හේතුව නිසා තමයි අර සැපේ අපිට පහළ වුනේ. හැබැයි අපිට ඉඳගෙනම එක තැන ඉන්නත් බෑ. ඒ ඉඳගෙනම ඉන්න ඒ ගත්ත ඉරියව්වම ආයත් දුකකට හේතුවක් වෙනවා. දැන් අපි සැපයි කියලානේ ඇවිදලා වාඩි වුණේ සැපයි කියලානේ. ඒ සැපයි කියලා ගත්ත ඉරියව්වම ආයත් දුකට හේතුවක් නේ. දැන් ඉඳගෙනම ඉන්න බෑනේ. ආය නැගිටින්න වෙනවා. ඉඳගෙනම හිටියොත් ඒකත් වේදනාවක්. අර සුඛය කියන එක එතන නැති වෙලා යනවා. එනම් වේදනා తాවකාලිකව සංසිඳවනවා හේතු ප්‍රත්‍ය මුල් වෙලා තමයි සිද්ධ කරන්නේ. එතකොට කෙනෙක් පුද්ගලයෙක් අර බලයක් අදුෂ්‍යමාන දෙයක් විසින් සිද්ධ වෙනව නෙමෙයි මේ හේතු ප්‍රත්‍ය උපකාර වෙලා තමයි ඒ සැපය ඇති වෙන්නේ. එහෙනම් ඒ සැපේ පහල කරන්න හේතු වුණ ඒ ප්‍රත්‍ය වුණ හේතු ටික නැති වෙනකොට අර ඇති වුණ සැපයත් නිරුද්ධ වෙලා යනවා. ඒ නිසාම තමයි මේ අනිත්‍ය කියන ධර්මතාවය අපිට මේ තුල දකින්න පුළුවන්කම තියෙන්නේ. කෙනෙක්ට අයිති නැති බව. වෙනස් වෙන ස්වභාවය. ඉරියව්වෙන් ඉරියව්වට වෙනස් වෙනවා. ඒත් අපි ජීවිතේ
දවසක් ගත කරනකොට ඉරියව් කීයක් පවත්නවද? ඒ පවත්තන හැම ඉරියව්වකදීම ඔය සැප දුක් උපේක්ෂා කියන අවස්ථා තුන අපිට උදා වෙනවා. ඒ පහළ වෙන උදා වෙන අවස්ථා තුන පිළිබඳව හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙලා නිරුද්ධ වෙනවා කියන බව දැනගන්න එක තමයි මෙතන පෙන්වුවේ පජානාති යම් විඳීමක් විඳිනවද සුඛං වේදනං වේදියාමීති පජානාති. ඒ විඳින සැපේ පිළිබඳව නුවණින් දැනගන්න. ඒතර මම වේදනා මම සැප විඳිනවා නෙමෙයි හේතු ප්‍රත්‍ය නිසා සැපයක් ඇති වෙනවා. දැන් සැප නැහැ කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ලෝකේ සැප කියලා දෙයක් තියෙනවා දුක කියලා දෙයක් තියෙනවා. ඒතර මේවා හේතු ප්‍රත්‍ය නිසා සකස් වෙනවා. ඒවා තියෙන ධර්මතාවයන් නෙමෙයි. ඒවා නොපවතින ධර්මතාවය. හේතු නැසෙනකොට අර හටගත් ඵලය නැති වෙලා යනවා. එහෙනම් කායිකව ඇතිවෙන යම් සුවයක් වෙනවද? චෛතසික වශයෙන් ඇතිවෙන යම් සුවයක් ඇති වෙනවද? මේ හටගන්න සුඛ වේදනාව නැත්නම් සැප වේදනාව ඒ සැප වේදනාවක් කියලා නුවණින් දැනගන්නවා. ඒකයි සුඛං වේදනං වේදියාමීති පජානාති. දැන් මට සුවයක් මම කියන එක අපි සම්මුතිය තුළ වචනේ කතා කරනවා. නමුත් පුද්ගල ස්වභාවයක් ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. හේතු ප්‍රත්‍ය තුලින් සුඛය කියලා දෙයක් පහළ වෙනවා. ඒ සුඛයට අයිතිකාරයක් නැහැ. අයිතිකාරයෙක් හිටියොත් තමයි ඒ සුඛය නැති වෙනකොට දුක පවරා ගන්න සිද්ධ වෙන්නේ. එහෙනම් සුඛය තුල අයිතිකාරයෙක් නැති බව අපි දකිනවා නම් මේ නුවණින් මේ පජානාති කියන විදිහට දුක තුලත් අපිට ඒ දුක බාර ගන්න නැතුව ඉන්න පුළුවන්. මොකද අපිට අපේ ජීවිතේ කවදාවත් මේ හැම දෙයක්ම සුඛයෙන් සැපයෙන් කෙලවර වෙන්නේ නැහැ. දැන් මේ කය අපි කායානුපස්සනාව කතා කරද්දී කිව්වා මේ කයේ තියෙන නිස්සාරත්වය, අනියත ස්වභාවය, අසාර ස්වභාවය, පිළිකුල් ස්වභාවය, ඊළඟට ධාතු මනසිකාරයේදී ධාතුන්ගේ හටගත්ත බව. එතකොට මේ හටගත්ත කය නියත වශයෙන්ම වෙනස් වෙනවා. හුස්ම, ආහාර, වතුර, උණුසුම ප්‍රත්‍ය කරගෙන තමයි කයේ පහළ වීම සහ ඒ හේතු නැසෙනකොට නිරුද්ධ වීම සිද්ධ වෙන්නේ. එතකොට කය ස්ථීරව තියෙනව නෙමෙයි වෙනස් වෙනවා. අපි අපේ කය කියලා අපි හිතාගෙන ඉන්න මේ පිළි අරගෙන ඉන්න මේ රූප ස්වභාවය නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. දැන් අපි සැප විදිහටනේ පිළිගන්නේ බාරගන්නේ. නමුත් ඒ සැපේ තියෙන්නේ නැහනේ. අපිට අපේ ජීවිතේ යම් තැනක යම් දවසක වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මහල වෙලා එක්තැන් වෙලා ඇඳේ වැතරිලා කණ්ඩ කැමැත්ත තියෙනවා කෑම කන්න බෑ. වතුර පිපාසය තියෙනවා සමහරට බොන්න බැරි වෙන අවස්ථාවල් එනවා. S2 නොපෙනී යනවා. ඊළඟට අතපය වෙවුලනවා. අතින් අල්ලනවා අල්ලුවාට ඔළුව තගන්න. ඉතින් මේ විදිහට මේ බොහෝසේ වේදනාවන්ට පත් වෙන්න සිද්ධ වෙනවා මේ රූපය නිසා. ඊළඟට අපි අපේ පැවැත්ම තුළ අපිට චෛතසික වශයෙන් චෛතසික දුක්ඛ චෛතසික වශයෙන් කොච්චර බලාපොරොත්තු දැන් අර දුක්ඛ සත්‍ය විස්තර කරන තැන පෙන්නලා තියෙන්නේ. ජාතිපි දුක්ඛං ජාතියක් වශයෙන් ඉපදුනා නම් ජරාවටපත් වෙනවා, ලෙඩ වෙනවා, ඊළඟට මහලු වෙනවා, ඊළඟට මරණයටපත් වෙනවා, ප්‍රිය දේවල් නැති වෙනවා, අප්‍රිය දේවල් හා එක්කෙන්න වෙනවා. අවසානයේ මේ අවසාන වශයෙන් පංච උපාදානස්කන්ධයම දුකයි. දුක්ඛ සත්‍ය විස්තර කරන තැන පෙන්වලා තියෙනවා බුදුරජාණන් වහන්සේ.
එහෙනම් ඒ සියලු දුක අයිති වෙන්නේ අර චෛතසික වශයෙන් ඇති වෙන දුකට. දැන් කායිකව ඇති වෙන දුකත් අවසානයේ එන්නේ හිතට තමයි. නමුත් කාය ප්‍රත්‍ය කරගෙන එතන අපි දෙකෙන් වෙන් කරන්න බෑ. එතකොට මේ කායිකව සහ චෛතසිකව ඇති වෙන වේදනා දෙකම මෙතන කතා කරනවා. එහෙනම් කායිකව ඇති වෙන යම් සුඛයක් හෝ චෛතසිකව ඇති වෙන යම් සුඛ වේදනාවක් ඇති වෙනකොට මේ සුඛ වේදනාවක් කියලා දැනගන්නවා. එතකොට සුඛ වේදනාව ඇති වුණ බවක්වත් කිසිම දෙයක් දන්නේ නැති කෙනා මේ වේදනාවට අහු වෙලා එයා ඒක හොඳයි සැපයි නිට්ටයයි කියලා හිතලා ඒ කෙරෙහි උපාදාන වෙනවා බැඳෙනවා. ඒකට කැමැත්තක් ඇති කරගන්න. එතකොට තණ්හා. ඒතර විඳීමේ ඊළඟ අවස්ථාව තමයි වේදනා පච්චය තණ්හා කියලා කියන්නේ. අන්න බලන්න දැන් අපි සැපයට අහු වුණොත් එහෙම ඒක කෙලවර වෙන්නේ කොතනින්ද? තණ්හාවෙන්. ඊළඟට තණ්හා වුණොත් තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භව භව පච්චය ජාති ජරා ව්‍යාධි ශෝක මරණ පරිදේව දුක්ඛ දෝමනස් උපායස සම්භවಂತಿ. ඒ විදිහට මේ දුක්ඛ ඛණ්ඩය සකස් වෙන විදිහ තමයි මෙතන කියන්නේ මේ විඳීමට හසු වීම නිසා. එනම් විඳීමට හසු නොවෙන්නට නම් වේදනාව හටගන්නේ ස්පර්ශය මූලික කරගෙන. දැන් අපි ඔය පටිච්චසමුප්පාදේ කතා කරනකොට කියාගෙන එනවනේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා. එතකොට පස්ස කියලා කියන්නේ ස්පර්ශය. එහෙනම් අපිට යම් සුඛ වේදනාවක් ඇති වෙනකොට අපිට දවස දිනයක් ගත්තාම මේ දිනේ පුරාම අපිට සැපම දේවල් ඇති වෙන්නෙත් නැහැ. ඒ අතර දුකත් ඇති වෙනවා. ඊළඟට සැප දුක දෙකෙන් තොර උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා. ඒතර මේ අවස්ථා තුන තමයි කොහොම ඇති වුණත් වෙන්නේ. ඔය තුනෙන් එකක්. එක්ක සැපය, එක්ක දුක, එක්ක උපේක්ෂාව. ඉතින් ඒ අවස්ථාව ඇති වෙලා නැති වෙලා යනවා. නමුත් මෙතන යෝනිසෝ මානසිකාරයේ යෙදිලා නැති හින්දා මේ ඇති වෙන නැති වෙන බව අපි දකින්නේ නැහැ. ඒ නිසා අපිට සැපේදිත් තණ්හාව ඇති වෙනවා, දුකේදිත් ඒක ඈඩ් කරන්න ඒත් එයාට තණ්හාව ඇති වෙනවා. ඒ පටිගේ මුල් කරගෙන. ඒක අයින් කිරීමේ කැමැත්ත. ඒකත් තණ්හාව. ඊළඟට උපේක්ෂාව තියෙන්නේ නියම උපේක්ෂාව නෙමෙයි අවිද්‍යාව සහගතවයි උපේක්ෂාව පිටලා තියෙන්නේ. මෝහය මූලික කරගෙන. ඒ නිසා ඒක නියම උපේක්ෂාව නෙමෙයි විදර්ශනා උපේක්ෂාව නෙවෙයි. මෙතනදී සැපටත් දුකටත් හසු නොවෙනවා නම් ඒ බව නුවණින් දකිනකොට තමයි මේක හේතු ප්‍රත්‍යයෙන් පිළිවෙල වෙන්නේ සකස් වෙන්නේ කියලා දක්නා වූ තැනත්තාට තමයි නියම විදර්ශනා උපේක්ෂාව පිහිටන්නේ. ඒ නිසා ඊටාම වැදගත් කොටසක් මේක අපිට මේ වේදනානුපස්සනාව පිළිබඳව. ඊළඟට කායික හෝ චෛතසික දුක් වේදනාවක් විඳුනේ දුක් වේදනාවක් විඳිමි දැනගන්නවා. එතකොට ඔන්න දුකක් හට ගන්නකොට දැන් අපිට කායික වශයෙන් යම් දුකක් දැන් අපේ අතපය මොන හරි තුවාලයක් සිද්ධ වෙලා සතෙක් කාලා දෂ්ට කරලා එහෙම නැත්නම් අපි වෙහෙස මානසිකලා වැඩක් කරලා ඉතින් කායික දුක ඇති වෙනවා. ඒ ඇති වෙනකොට එයාට ඒක දැනගන්න ඕන මේ කායිකව ඇති වෙච්ච දුකක්. ඊළඟට චෛතසික වශයෙන්ොත් අපි බලාපොරොත්තු නොවන සිදුවීමක් වුණොත්
ඒක අපි කියනවා චෛතසික දුකක්. බඩගින්න, පිපාසාව, කයට දැනෙන දේ චෛතසිකව තමයි අපි හඳුනාගන්නේ. මානසිකව. මේ නාම රූප දෙකෙන් තොරව මේ විඳීම පහළ වෙන්නේ නැහැ. මේ දෙක එකට ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. නාමය සහ රූපය. තනිව විඳීම් පහළ වෙන්නේ නැහැ. මොකද මේ හැම එකක්ම හේතු ප්‍රත්‍ය කරගෙනයි පහළ වෙන්නේ. එහෙනම් දුක් වේදනාවත් හට ගන්නවා, දුක් වේදනාවක් බව දැන ගන්නවා. මේ දුක් වේදනාව හටගන්නේ හේතු ප්‍රත්‍ය සහිතවයි, රහිතව නොවේ. එහෙනම් ඒ අවස්ථාවේ ඒ වේදනාව හටගන්න හේතුන හේතුව දකිනවා. හේතුව ඒ විදිහටම තියන්නේ නැහැ. ඒ නිසා තමයි දුක් වේදනාවත් පහ වෙලා යන්නේ. අපිට දුකම තියෙනව නෙමෙයි. දැන් බඩගින්න කියන දුක ඇති වෙනවා. ඒකට අපි ආහාර ලබා දෙනවා. ලබා දෙනකොට අර දුක පහ වෙලා ගිහිල්ලා සැප එනවා. පිපාසය එනවා. කකුල නමාගෙන ඉන්නවා. වේදනයි. දිගාරිනවා. එතකොට සැප එනවා. හැබැයි ඒ සැපය තියෙනවද? අර ඇති වෙච්ච දුක දිගෑරියට පස්සේ නැති වුණා. දැන් ආය අපි දිගෑරලා ඉන්න ඉරියව්ව සැපයි කියලා හිතනවා. නමුත් ඒකෙම හිටියොත් එහෙම ආයත් දුකයි. එහෙනම් හැම වෙලාවෙම මේ කරන්නේ මොකද? දුකට පිළියම් කරනවා. දුකට පිළියම් කරනවා. දුකට පිළියම් කර කර සැප හොයනවා. නමුත් බුදුහාමුදුරුවෝ වදාළේ දුකට පිළියම් කර කර සැප සෙවීමක් නෙවෙයි. මේ සැප අනිත්‍ය වෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ මේ ආර්ය පරිශ්‍රණයෙන් හොයාගත්තේ. අනාර්ය පරිශ්‍රණයේ තමයි හැම වෙලාවෙම මේ පෘථග්ජන සත්‍යය නිරත වෙන්නේ දුක වළක්වලා සැප සෙවීමේ පරිශ්‍රණය. හැබැයි කොච්චර සැප හොයන්න හැදුවත් මේ ලෝකේ කිසිම කෙනෙකුට සැප හම්බෙච්ච කෙනෙක් නැහැ. සැප ලැබිච්ච කෙනෙක් නැහැ. සැප ලැබෙන්නේ අතහැරපු අයට. බුදුරජාණන් වහන්සේ, මහරහතන් වහන්සේලා අපේක්ෂාවන් බලාපොරොත්තු නැතුව මේ හේතුඵල න්‍යාය ධර්මතාවය අවබෝධ කරගත්තා. ඒ නිසා උන්වහන්සේලාට සැපක්වත් දුකක්වත් නැහැ. ඒ අන්ත දෙකෙන්ම මිදුණා. ඇති බව සහ නැති බව. ඒ දෙකම අන්ත දෙකක්. ඊළඟට උපේක්ෂාව, විදර්ශනාව, කියන්නේ හේතුඵල ධර්මය අවබෝධය තුළින් උපේක්ෂාව. නිකන් මදහත් වෙනව නෙමෙයි. ඒක මට අදාළ නැහැ, මට වැඩක් නැහැ කියලා එහෙම මදහත් වීමක් නෙමෙයි මෙතන. අවබෝධයෙන් මදහත් වෙන්නේ. තේරුමක් ඇතුව. එහෙනම් චෛතසික වශයෙන් යම් දුකක් ඇති වෙනවද? ඒ දුක් වේදනාවක් විඳිනවා කියලා දැනගන්නවා. දැන් ඔය පින්වතුන් අහලා ඇති සමහර වෙලාවට භාවනා උගන්වන ඇතැම් අය කියනවා වේදනාවක් ඇති වෙච්චාම වේදනාව කියලා මෙනෙහි කරන්න. එතකොට වේදනාව නැති වෙනවා කියලා. ඒතකොට ඒක මේ බුදුහාමුදුරුවන්ගේ ත්‍රිපිටක දේශනාව තුළ එහෙම එකක් නැහැ. එහෙම භාවනා ක්‍රමයක් අපේ රටේ තියෙනවා. නමුත් ඒක බුද්ධ භාෂිතයක් නෙමෙයි, පසු කාලීනව හදාගත්ත දෙයක්. එහෙම වේදනාව කියලා සිහි කළාට වේදනාව නැති වෙන්නේ නැහැ. වේදනාව නම් ඉරියව්ව වෙනස් කරන්න ඕන. අනිවාර්යයෙන්ම. හැබැයි වෙනස් කරනකොට මේ වෙනස් කරන්නේ මම නෙවෙයි. ආස්වාස වාතයට චේතනාව එකතු වෙලා ඉරියව්ව මාරු කරනවා. ඒක අපි කිව්වා ඉරියාපත පබ්බේදී. කොහොමද ඉරියව්වක් වෙනස් කරන්නේ? කෙනෙක් කරනවා නෙමෙයි. දැන් අපිට නමාගෙන ඉන්න කකුල දිගාරගෙන ඉන්න කකුල නමන්න, නැගිටින්න, ඉඳගන්න, සතපෙන්න මේ හැම එකක්ම අපි ඉගෙන ගත්තා. පුරුදු වුණා. ඒ භාවිත වෙච්ච ආකාරයට තමයි අර ඒ සිතුවිල්ල කියලා කියන්නේ. ඒතර ඒ සිතුවිල්ල පහල කරන්න උපකාර වෙන්නේ ආස්වාස වාතය.
කාය සංකාරය ආස්වාස වාතයයි. ආස්වාස වාතයට තමයි මේ චේතනාව එකතු වෙලා මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. ඒතර ක්‍රියාව ක්‍රියාවෙන් නිරුද්ධ වෙනවා. එහෙනම් අපි කකුල නවාගෙන ඉන්නවා, දිග ඇරලා ඉන්නවා, නැගිටිනවා, සක්මන් කරනවා, කුමන ඉරියව්වක් පැවැත්වුවත් ඒ ඉරියව්ව පවත්තන්න අපිට මූලික වෙන්නේ ආස්වාස වාතය. තව ආහාරයේ ශක්තිය ඒවත් ප්‍රධාන වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම ආස්වාස වාතය. එතකොට පුද්ගල ස්වභාවයක් නැහැ. මම යනවා, ගමන් කරනවා, ඉඳ ගන්නවා, නැගිටිනවා, ඉරියව් පැවැත්වීමක් තියෙනවා. හැබැයි ඉරියව් පවත්වන්නේක් නැහැ. අන්න මමත්වයේ අතහැරෙන විදිය සක්කාය දිට්ඨිය. ක්‍රියාවීමක් තියෙනවා, ක්‍රියා කරවන්නේක් නැහැ. කරවන කෙනෙක් නැහැ. කෙනෙක් නැහැ කියන ඒවා අවබෝධ කරගන්න තමයි මේ විදිහට මේ සතිපට්ඨාන දේශනා පුරාවටම මේ එක එක කමටහන් පෙන්වලා තියෙන්නේ. එතකොට අපි ඒක තේරුම් ගන්න ඕන. ඊළඟට දුක්ද නොවු සුවද නොවු. ඒ කියන්නේ සැපත් නැහැ, දුකත් නැහැ, මැදහත් වූ. උපේක්ෂා වේදනාවක් ඇති වෙනවද? උපේක්ෂා වේදනාව කියලා දැනගන්නවා. අදුක්ඛම සුඛං වා වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති. අන්න දැන් සැපත් නැති දුකත් නැති අවස්ථාවක් එනවා. එතකොට ඒ සැපත් නැති දුකත් නැති අවස්ථාව දැන් අපිට යම් ක්‍රියාවල් දැන් කායිකවයි චෛතසිකවයි තියෙන අවස්ථාව ගැන නෙමෙයි කියන්නේ. කයට දැන් අපි හරි සැහැල්ලුවෙන් ටික වෙලාවක් වාඩි වෙලා ඉන්නවා. ඒ වෙලාවේදී කයට වේදනාවක් නැහැ. අපේ ආමාශයත් බඩත් පිරීලා වතුර පිපාසයකුත් නැහැ. ඉරියව්වේ වාඩි වෙලා ඉන්න වෙහෙසකුත් නැහැ. උණුසුමකුත් නැහැ. අධික සීතලකුත් නැහැ. ඊළඟට මතක් වෙන්න පාඩුවක් කලාපයක් ඊළඟට අපේ ප්‍රිය කෙනෙක් අනහිමි වෙලා නැති වෙලා එහෙම චෛතසික දුකකුත් නැහැ. ඒ අවස්ථාවකදී තියෙන්නේ අර මදහත් බව, උපේක්ෂා සහගත බව. මොකද සිතුවිලි නැතුව නැහැ, සිතුවිලි පහළ වෙනවා. ඒතර විදීමකට ලක් වෙලා නැහැ. එතන තියෙන උපේක්ෂාව. හැබැයි උපේක්ෂාව තුලත් අපි මේ උපේක්ෂාවත් හේතුප්‍රත්‍යයෙන් හටගන්නවා කියන නුවණ නැත්තම් ඒ උපේක්ෂා වීම පුද්ගල ස්වභාවයේ මතයි උපේක්ෂා වෙලා තියෙන්නේ. ඒකට අපි කියන්නේ විදර්ශනා උපේක්ෂාව කියලා. ඒ සක්කාය දිට්ඨිය මත සත්‍යයක් ඇතය කියන සංඥාව උඩයි ඉන්නේ. මත ඉන්නේ. ඒ නිසා ඒක නියම උපේක්ෂාව කියලා කියන්නේ. එතකොට මේ පහළ වෙන බව මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න බව දැනගන්නවා. එතකොට එතන නියම උපේක්ෂා සහගත බව ඇති වෙනවා. එතන ඔන්න ඔය විදිහට අපිට මේ විදීම හමුවේ ප්‍රධාන වශයෙන් සැප දුක් උපේක්ෂා කියන මේ විදීම් තුන ඇති වෙනකොට කොයි විදීමද මේ ඇති වෙන්නේ? එතකොට දැන් ඕක දකින්න නම් අපි අපේ අර මනසේ ව්‍යාකූල භාවය, කාර්ය බහුලත්වය අඩු වෙන්න ඕන. එතකොට ඒකට බුදුරජාන් වහන්සේ පෙන්නවා අර පස්පව් දස අකුසලයෙන් වෙන් වෙලා සීලයක පිහිටලා කමසගත සම්මාදිට්ඨිය තුල ඉන්න කෙනාට තමයි මේක පහසු වෙන්නේ. දැන් අපි අර පස්පව් අපි අතින් කෙරෙනවා නම් අකුසල් කෙරෙනවා නම් මිත්‍යා දෘෂ්ටිය තුල නම් අපි ඉන්නේ හිත එකඟ කරන්න අමාරුයි. එහෙනම් පස්පව් දස අකුසලයෙන් වෙන් වෙලා වරින් වර සමත භාවනාවක් වඩන්න ඕන.
සමත භාවනාවෙන් කරන්නේ මොකක්ද? මේ නීවරණ ඈඩ් කරනවා. නීවරණ ඈඩ් කරනවා. ඒකටයි අපි මේ නිතර නිතර භාවනා කරන්න කියන්නේ. නීවරණ තියෙනවා නම් මේක බෑ බලන්න. මොකද නීවරණ වලින් නිරන්තරයෙන්ම වැහෙනවා. දැන් අපි කොයි සැප වේදනාවේද ඉන්නේ, දුක් වේදනාවේද ඉන්නේ, මදහත් වේදනාවේද, උපේක්ෂා වේදනාවේද ඉන්නේ කියලා අපේ මනස බලන්න බෑ අපිට. එහෙම නැත්නම් ඒයි මේව මොකටද මෙහෙම බලන්නේ කියලා හිතෙනවා. ඕවා බලලා අපිට වැඩක් නැහැ කියලා එහෙම හිතෙනවා. එහෙම නැත්නම් අපිට මතක් වෙන්නෙත් නැහැ. අපි එදාට ඒ වෙලාවට තියෙන කටයුතු ටික කර කර යනවා මිසක් මේ ගැන සිහිය එලවා බලන්නේ නැහැ. එතකොට අපි අර ව්‍යාකූලත්වය අඩු වෙන්නේ වරින් වර සමත භාවනාවක සිත පිහිටවනකොට. එතකොට සමත භාවනාවක් කිව්වේ මොකක්ද? ආනාපාන සතිය හරි, මෛත්‍රී භාවනාව හරි, අසුභ භාවනාව හරි, බුද්ධානුස්සතිය හරි, මෙත්තානුස්සතිය හරි, මේ වගේ කමඨහනක හිත පිහිටවන්න ඕන. පිහිටවනකොට නීවරණයන් ඈත් වෙනවා. නීවරණ කියේ මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මේ නීවරණයන් යටපත් වෙනවා. දුර වෙනව නෙමෙයි, යට වෙලා තියෙනවා. අර බෝලයක්, රබර් බෝලයක් ජලයේ ඔබාගෙන ඉන්නකොට ඒ ඔබාගෙන ඉන්නකම් මතුවෙන්නේ නැහනේ. ඒ ඔබාගෙන ඉන්නකම්ම එක ජලය පතුලේ තියෙනවා. ඒ වගේ නීවරණ ටික යටපත් වෙලා තියෙනවා තදංග වශයෙන් මේ සමත භාවනාව වඩන්න. එතකොට දැන් මේක හැම වෙලාවෙම අපිට සිතට මතුවෙනවා මේ නීවරණ. කාමචන්දය කියලා කිව්වේ මේ පංචකාමයන් පිළිබඳව සිතුවිලි පහළ වීම. දැන් අපිට නිරන්තරයෙන්ම මේ සිතුවිලි පහළ වෙනවානේ. ඇහැ සතුටු කරන්න, කන සතුටු කරන්න, දිව නාසය සතුටු කරන්න, කය සතුටු කරන්න, හිත සතුටු කරන්න තමයි අපිට අපි මේ පැවැත්ම තුල අපි හොයන්නේ නිතරම. ඒක තමයි කාමච්ඡන්දය කිව්වේ. ඊළඟට තරහ ක්‍රෝධ ඇති වෙනවා, ව්‍යාපාදය, තීන මිද්දය, නිදිමත ගතිය, ඊළඟට නොසන්සුන්තාවය, ඊළඟට සැකය. ඔය පහ තමයි නීවරණ කියලා කිව්වේ. ඒක නිවනට බාධාවක් වෙනවා. මේ ගමන් කරන මාර්ගයට බාධකයක් වෙනවා. ඒතකොට මේක මතුවෙන්න දෙන්නේ නැතුව තදංග වශයෙන් අපි තද කරගෙන ඉන්න එක තමයි සමතෙන් කරන්නේ. ඒතකොට සමත භාවනාව නිතර වඩන්න අර ටික යටපත් වෙලාම තියෙනවා. උඩට මතුවෙන්නේ නැහැ. ඊළඟට විදර්ශනාවෙන් නැවත මතු නොවන විදිහටම පහ කරලා දානවා. ඒක තමයි විදර්ශනා භාවනාවෙන් කරන්නේ. එහෙම හිර කරගෙන ඉඳීමක් නෙමෙයි එතනදී කරන්නේ. ඒ ඕනෑම සිතුවිල්ලකට එන්න ඇරලා ඒ සිතුවිල්ල දිහා බලනවා. ඒක සංඥාවක් කියලා හිතනවා. ඒක තමයි විදර්ශනාව වඩනවා කියලා කියන්නේ. එතකොට අපිට මෙන්න මේ తত্ত্বය ඇති කර ගන්න තමයි මූලික වශයෙන් සැපටවත් දුකටවත් උපේක්ෂාවටවත් නොයලී ඉන්න කියන තැන අපිට පෙන්වන්නේ. ඒ කියන්නේ සැප වේදනාවක් ඇති වෙනකොට ඇති වෙන බව දැනගන්න. දැන් මෙතනදී බුදුහාමුදුරුවෝ පෙන්වුවේ නෑ දැන් වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමිති පජානාති. එතකොට මෙතන වේදියාමිති ජානාති කිව්වේ නෑ දැනගන්න කියලා. ප්‍රඥාවෙන් දැක ගන්න කියලා කිව්වේ. දැක ගන්න ඕන. එතකොට මේ දැක ගන්නවා කියන එක තුල තියෙන්නේ මේ සත්පුද්ගල ස්වභාවයකින් බැහැරව දකින්නවා කියන එකයි. හේතුඵල ධර්මතාවයට ලක් කරලා බලනවා කියන එකයි. සැප ඇති වෙන්නේ කොහොමද? මේ හේතුප්‍රත්‍ය. දුක ඇති වෙන්නේ කොහොමද? හේතුප්‍රත්‍ය මුල් කරගෙන. ඒතර මේ හේතු නැසෙනකොට හටගන්න ඵලය නිරුද්ධ වෙනවා. උපේක්ෂාවත් එහෙමයි. ඒක පවතිනව නෙවෙයි. ඔන්න ඔය විදිහට චෛතසික සහ කායික ඇති වෙන දුක, සැප දුක් උපේක්ෂා පහළ වෙන වෙලාවේදී සිහි කරන්න කියනවා. යෝනිසෝ මනසිකාරය. නුවණින් සිහි කරන්න.
ඒතකොට අපිට දැන් නුවණින් සිහි වෙන්නේ නැහැ අයෝනිසෝ මනසිකාරය තමයි මෙතෙන්ට ඉදිරිපත් වෙන්නේ. ඒ අයෝනිසෝ මනසිකාරය ඉදිරිපත් වෙන්න හේතුව තමයි අපි කාලාන්තරයක් තිස්සේ අනුවණින්ම නැත්නම් නුනුවණින්ම ක්‍රියා කිරීමේ හේතුවේ ඵලය තමයි දනුත් අසිහිය ඉදිරිපත් වෙන්නේ. ඒතකොට ඒකට තමයි සද්ධාව, වීරිය, සතිය, සමාධිය මෙතෙන්ට එකතු වෙන්න ඕන කියලා කියන්නේ. ඒ ධර්මතාවයන් එකතු වෙනකොට මේ සිහිවීම කියන දේ සිද්ධ වෙනවා. එතකොට අපි ඉස්සල්ලා මේක ඕනකමින් දැන් පුරුදු වෙනවා, පුහුණු කරනවා. මේ භාවනා කියන්නේ වඩනවා, හිත වඩනවා, භාවිත කරනවා. ඒතර හිත වඩනවා, හිත භාවිත කරනවා කියන එක තමයි භාවනාව කියන්නේ. දැන් වැරදි විදිහට වැඩිලා භාවිත වෙලා තියෙනකොට වැරදි දෙයමයි දැන් සිහි වෙන්නේ. වැරදි විදිහට. ඒකට කියන්නේ අපි අයෝනිසෝ මානසිකාර්ය අනුවණින් සිහිවීම. යෝනිසෝ කරන්න ඕනේ ඒක. හරි දේ හරි විදිහට සිහි වෙන්න. මෙතන සත්පුද්ගල ස්වභාවයක් නැහැ. හේතුඵල ධර්මතාවයේ විසින් තමයි මේක වෙන්නේ. සැපක් ඇති වෙන්නේ, දුකක් ඇති වෙන්නේ, උපේක්ෂා සහගත බවක් ඇති වෙන්නේ හේතු ප්‍රත්‍ය මූලික වෙලා. හේතු ප්‍රත්‍යයෙන් බැහැරව නෙමෙයි. තොරව නෙමෙයි. අන්න ඒ විදිහට දැනගන්නවා. ඊළඟට මෙතන පෙන්වනවා සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමිති පජානාති. නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං සුඛං වේදනං වේදියාමිති පජානාති. සාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ සාමිසං දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. නිරාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ නිරාමිසං දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. සාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ සාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදියාමිති පජානාති. නිරාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදියාමිති පජානාති. ඒ කියලා කියන්නේ දැන් අපිට ඇති වෙන සාමිස වේදනා සහ නිරාමිස වේදනා කියලා දෙකක් තියෙනවා. ඒතර මේ සාමිස කියලා කියන්නේ පංච කාමය මුල් වෙලා හටගන්න එකට කියනවා සාමිස කියලා. යම් විදීමක්. දැන් පංච කාමය කියලා කියන්නේ රූප කාමය, ශබ්ද කාමය, ගන්ධ කාමය, රස කාමය, ස්පර්ශ කාමය. එතකොට මේ කියන සාමිස වූ යම් වේදනාවක් ඇති වෙනකොට ඒක සාමිස වේදනාවක් කියලා අපිට දැනගන්න ලැබෙන්නේ මේ ආයතන හයේම ස්පර්ශය මූලික කරගෙන. එතකොට අපි මේ ස්පර්ශය කියලා කියන්නේ ඇහැයි රූපයයි විඥානයයි තුනේ එකතුව. එතකොට උතන ගැටීම කියන වචන නෙමෙයි නියම වචනේ මේ හේතු තුනේ එකතුවෙන් තමයි විඳීම පහළ වෙන්නේ. දැන් පස්ස ස්පර්ශ කියලා කියවනේ. එතකොට ස්පර්ශ වෙන්නේ මොකද්ද? ඇහැයි රූපයයි විඥානයයි. පස්සපච්ච වේදනා. මේ තුනේ ස්පර්ශ වීමෙන් තමයි විඳීම පහළ වෙන්නේ. එතකොට ඇහැයි රූපයයි නිසා හටගන්නවා චක්කු විඥානය. එතකොට ඒකට කියනවා ඇසේ ස්පර්ශය. ඊළඟට කනයි ශබ්දයයි විඥානයයි නිසා හටගන්නවා කනේ විඥාන නැත්නම් කනේ ස්පර්ශය.
ඊළඟට දිවයි රසයයි දෙක එකතු වීමෙන් විඥානය හැදෙනවා ජීවා විඥානය. ඒකට කියනවා ජීවා ස්පර්ශය කියලා. ඊළඟට නාසයයි ගන්ධයයි එකතු වෙලා හැදෙනවා විඥානය ගාහන විඥානය. ඒකට කියනවා ගාහන ස්පර්ශය කියලා. ඊළඟට ශරීරයයි පහසයි එකතු වෙලා විඥානය හැදෙනවා. ඒකට කියනවා කාය විඥානය කියලා. එතකොට ඒක කාය ස්පර්ශය. ඊළඟට මනසයි අරමුණුයි එකතු වෙලා හැදෙනවා මනෝ විඥානය. ඒකට කියනවා මනසේ ස්පර්ශය කියලා. එහෙනම් මෙන්න මේ කියන ස්පර්ශය හටගන්න මේ ස්පර්ශයේ තුලින් තමයි විඳීම කියන වේදනාව හටගත්තේ. එතකොට මේක සාමිස වේදනා කියලා කියනවා මේකට. සාමිස වේදනා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා තියෙනවානේ විඳීමක් හටගන්නේ කොහොමද? මේ විඳීම කියන දේ නිකන් හටගන්නව නෙමෙයි. ඉබේ අහේතුකව පහළ වෙනව නෙමෙයි. විඳීම හටගන්නේ ස්පර්ශය නිසා. දැන් පස්සපච්චය වේදනා. ඊළඟට වේදනා පච්චය තණ්හා. වේදනාව පිළිබඳව දැක්කේ නැත්නම් තණ්හාව ඇති වෙනවා. ඊළඟට තණ්හා නිරෝධයෙන් නැති වෙන්නේ මොකද්ද? තණ්හාව නිරෝධ වීමෙන් වේදනාව නැති වෙනවා. එතකොට චතුරාර්ය සත්‍යයේදී පෙන්වන්නේ දුකට හේතුව කියලා පෙන්වන්නේ මොකද්ද? තණ්හාවනේ. එහෙනම් දුකට හේතුව නැති කරනකොට නැති වෙන්නේ මොකද්ද? විඳීම. විඳීම නැති වෙනවා. සැප දුක් උපේක්ෂා වශයෙන් අපි ගන්න තැන සැපට අහු වෙන්නෙත් නැහැ, දුකට අහු වෙන්නෙත් නැහැ. උපේක්ෂාව කියන තැන හේතුඵල ධර්මතාවය ඇති වෙන්නේ කියන බවට නෝන පිහිටලා තියෙනවා. ඒක තමයි නියම විදර්ශනා උපේක්ෂාව කියලා කියන්නේ. එහෙනම් මේ විඳීම කියන අවස්ථාව, වින්දනය කියන අවස්ථාව ස්පර්ශයෙන් තමයි ඇති වෙන්නේ. පස්සපච්චය වේදනා. එතකොට දැන් ඔය ආයතන හයේනේ අපිට ওই වින්දනේ ඇති වෙන්නේ. එතකොට අපි මේ ලෝකය කෙරෙහි සැපට හරි දුකට හරි සැපට කැමැති දුකට අකමැති. මධ්‍යස්ථ බව තුළ අවිද්‍යාව තියෙනවා. එහෙම නැත්නම් මුලාව තියෙනවා, මෝහය තියෙනවා. මොකද මේ නියම යථාර්ථවාදීව උපේක්ෂා නොවුණොත් ඒකට කියන්නේ විදර්ශනා උපේක්ෂාව තුළ සිත පිහිටා නැත්තම් එහෙනම් මෙතන පෙන්වන්නේ මේ සාමිස සුඛ වේදනාවක් ඇති වෙනකොට පංච ඉන්ද්‍රයන් හරහා ඇති වෙන මේ සැපය හේතු ප්‍රත්‍ය නිසා තමයි මේ විඳීම පහළ වුනේ. ඇහැයි රූපයයි විඥානයේ තුන එකතුවෙන් ස්පර්ශය පහළ වුණා. ඒකට කියනවා ඇසේ ස්පර්ශය. ඇසේ පහළ වෙන නැත්නම් ඇසේ ස්පර්ශ විඳීම කියලා කියන්නේ ඒකට. දොර වින්දනය සකස් වෙන විදිය. ඒ තුන ස්පර්ශ වෙනකොට තමයි විඳීම සකස් වෙන්නේ. එතකොට ඒ විඳීම හරහානේ අපිට සැපයක් ඇති වෙන්නේ. මේ අමුතු දෙයක් මේ කියනවා නෙමෙයි, අපිට මේ සිද්ධ වෙන විදිය. දැන් මම ඒක පැහැදිලි කරන්නම්කෝ මේ විදිහට. දැන් අපි හිතන්නකෝ අපිට ඔන්න ඇහැට රූපයක් ගැටෙනවා. අපි රූපය කියන එක මලක් කියලා ගමුකෝ. දැන් රෝස මලක් අපිට ඇහැට ගැටෙනවා. දැන් තින්නම් සංගති පස්සෝ. දැන් මේ විදීම ඇති වෙන්න මේ තුන ස්පර්ශ වෙන්න ඕනනේ. මොකද්ද තුන? ඇහැයි රූපයයි. දැන් ඇහැ තියෙනවා, රූපයක් තියෙනවා, මල. මේ දෙක එකට ගැටෙනකොට ඇහැ රූපය දෙක ගන්නකොට විඥානයක් පහළ වෙනවා. විඥානය කියන්නේ මොකද්ද? මල දැනගත්තා. විඥානය කියන්නේ දැනගන්නවා කියන එකනේ. එහෙනම් ඇහැට මලක් දැනගත්තා. ඔන්න විඥානය පහළ වුණා.
එතකොට මේ තුනේ ස්පර්ශය. ඒකට කියන්නේ ඇසේ ස්පර්ශය කියලා. එතකොට පස්ස පච්චය වේදනා. දැන් මේ පහළ වෙනකොටම මේ හේතු තුන එකතු වෙලා පහළ වුණා කියන බව දන්නේ නැත්නම් එයා වින්දනයේට ලක් වෙනවා. විඳීමට අහු වෙනවා. මොකක්ද මේ විඳීම කිව්වේ? සැප විඳීම. ඒක තමයි මෙතන කියන්නේ මේ සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමීති පජානාති. අන්න අපිට සාමිස සුඛයක් ඇති වෙනවා. ඒ කියන්නේ පංච ඉන්ද්‍රිය මූලික කරගත්ත ඒ පංච ඉන්ද්‍රයන්ගෙන් එකක් නේ ඇහැ කියලා කියන්නේ. එහෙනම් ඒ ඇස ප්‍රධාන කරගෙන හටගත්ත විඥානය. ඔන්න සැප කියලා අපි පිළිගන්නවා. ඒතර ඇත්තටම එතන සැප කියලා දෙයක් හෝ දුක කියලා දෙයක් හෝ නෙමෙයි ගොඩ නැගෙන්නේ. හේතු නිසා ස්පර්ශ වෙලා ස්පර්ශය වීමෙන් විඳීමක් ඇති වෙලා ඒ විඳීම එහිම නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ නැති වෙනවා. නිරුද්ධ වෙනවා කියලා කියන්නේ නැති වෙනවා. ඒක ආයෙ හම්බෙන්නේ නැහැ. ඒක එහිම නිරුද්ධ වෙලා යනවා. අන්න ඒකයි මෙතන සාමිස පැත්ත. ගැන වේදනාවක් ඇති වෙනකොට සැප වේදනාවක් ඇති වෙනකොට ඒ සාමිස පහළ වෙන ඒ විඳීම හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකීමේ සිහිය පවත්වන්න කියලා කියනවා. ඊළඟට ඇති වෙනවා සාමිස දුක. ඔන්න සාමිස දුක. දැන් සාමිස දුක කියලා කිව්වේ මොකක්ද? ඇහැයි රූපයයි විඥානයයි තුන ස්පර්ශ වෙනකොට මේ තුනේ එකතුවෙන් ස්පර්ශයනේ පස්සපච්චය වේදනා. ඔන්න විඳීමක් ඇති වෙනවා. ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, විඥානයක් හට ගන්නවා. දැන් අපි හිතමුකෝ අපි බලාපොරොත්තු නැති දෙයක් උදේම අපි දොර ඇරලා එළිනකොට මීයක් මැරිලා ඉන්නවා. දොරකඩ. එතකොට අපිට ඇති වෙන්නේ මොකද්ද? සැපයක්ද දුකක්ද? දුක. අන්න සාමිස දුක. සාමිස දුක. එතකොට එයා මේ දුක හටගත්තේ දැන් දුක් වේදනාවක් ඇති වුණාය කියන සංඥාවක් එයාට පහළ වෙන්නේ නැහැ. දැන් එයා ගැන හිතනවා මේක මේ මූට මැරෙන්න මෙතෙන්ට මෙන්න ඕන වුණාද? එහෙම නැත්නම් මේක කවුරු හරි මෙතෙන්ට ගෙනල්ලා දැම්මද? අපේ දැන් හිත එක එක දේවල් වලට එක එක තව සිතුවිලි පහළ කරනවා. නමුත් අපි මෙතන මේ සිද්ධ වෙන දේ යථාර්ථය ඇත්ත දැක්කනම් ඇහැයි රූපයයි විඥානේ එකතුවෙන් චක්කු ස්පර්ශය ඇති වුණා. ඒ තුලින් විදීමක් ඇති වුණා. විදීම හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙනවා. හටගත්ත නැති වුණා කියලා අපිට නොවන පවත්වන්න පුළුවන් නම් අර ඇති වෙන වෙහෙස ඇති වෙන්නේ නැහැ. එතකොට මෙතන මේ වෙහෙස හා දැවිලි ඇති වෙන ක්‍රමවේදය දැනගෙන ඒක නැති කරන ක්‍රමය තමයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එහෙම නැතුව අපි ඒක යටපත් කරන්න හැදුවට කවදාවත් ඒක අතහැරෙන්නේ නැහැ. తాවකාලිකව මොනවා හරි දෙයකින් නැති වෙලා යන්න පුළුවන්. දැන් අපිට ප්‍රශ්නයක් ඇති වුණාම දුකක් ඇති වුණාම පරාජයක් ඇති වුණාම తాවකාලිකව ටික දවසක් යනකොට අරක නැති වෙලා අමතක වෙලා යනවා. නමුත් සැබෑවටම අර දුක් ඇතිවීමේ හේතුව නැති වුණේ නැහැ. ආයත් හේතුවක් යෙදෙනකොට පහළ වෙනවා මේක. රාගය, ද්වේෂය, මෝහය ඇති වෙන හේතුව නැති වුණේ නැහැ. මූල හේතුව. ඒකට කියන්නේ මේ අවිද්‍යා මූලය. ඒ කෙලෙස් මූලය. රාග, ද්වේෂ, මෝහ මූලය. මූලය නැති වෙන්නේ. මූලය නැති වෙන්නේ මෙන්න මේ ක්‍රමයට බැලුවා. ඒ නිසා මේ ක්‍රමයට බලන්න බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එහෙනම් සාමිස සැප, සාමිස දුක. ඊළඟට සාමිස උපේක්ෂාව. සාමිස උපේක්ෂාව. එතකොට සාමිස උපේක්ෂාව කියලා කියන්නේ
අපි ඒ අවස්ථාවේදී ඉන්ද්‍රියන් හරහා ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ පංච ඉන්ද්‍රයන් හරහා සාමිසව අපි ගන්න සැප වේදනාවකදී අපිට සැපයක්වත් දුකක්වත් එතන නැහැ. ඒක සිතුවිල්ලක් විතරයි. ඒ කියන්නේ දැන් අර උදාහරණයෙන්ම පැහැදිලි කරොත් එහෙම අපි සාමාන්‍ය සුපුරුදු විදිහට උදේ නැගිටලා එනකොට විශේෂයක් මොනවත් නැහැ. එතකොට අපිට දැන තියෙන උපේක්ෂාවක්. දැන් අර මල පිපිලා තියෙනකොට සැපයක් දැක්ක අපි හදලා තියෙන මල් ගහේ එළියට එනකොට දොරකඩ දකින්නකොට මලක් පිපිලා තිබ්බ එතන සතුටක් ඇති වුණා. ඊළඟට අපි එළියට එනකොට මීයක් මැරලා දොරකඩ හිටියා දුකක් ඇති වුණා. දැන් මේ දෙකම නැහැ. මල් පිපිලත් නැහැ, සත්තු මැරිලත් නැහැ. සාමාන්‍ය විදිහට අපි එළියට එනවා. එතකොට එහෙම සිතක් නැහැ. ඒක ඇවිල්ලා අර උපේක්ෂා අවස්ථාව. ඔන්න සාමිසේකේ සුඛ දුක්ඛ උපේක්ෂා. ඊළඟට ඒ වගේම නිරාමිසේකේ තියෙනවා සැප දුක් උපේක්ෂා කියලා තුනක්. දැන් නිරාමිසේකේ සැප දුක් උපේක්ෂා කියලා කියන්නේ හැබැයි එතනදී මේ කාමයේ මුල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය මාර්ගයෙන් චක්කු සෝත ගාහන જીවහා කාය කියන මේ පංච ඉන්ද්‍රිය මාර්ගයෙන් නෙවෙයි එතනදී ඇති වෙන්නේ. අපි හිතමුකෝ කියන්නේ නිරාමිස භාවනා කරනවා. දැන් එයාට භාවනා කරනකොට සුඛයක් ඇති වෙනවා. එතකොට මේ සුඛයට පහළ වුණේ එයාට කැමැත්තක් සිතේ ඇති වුණා. භාවනා මානසිකාරය පාදක කරගෙන හිතේ සමාධිය ඇති වෙනකොට. එතකොට එයා ඒ බව දැනගන්න ඕන. දැන් මගේ හිතේ මේ ප්‍රීතියක් සතුටක් ඇති වුණේ මෙන්න මේ සාමිසේ නිසා. මේ නිරාමිසේ නිසා. ඒ නිරාමිස සුවේ නිසා. ඊළඟට නිරාමිස දුක. ඒ කියන්නේ අපි අපේක්ෂා කරන ඉලක්කයට යන්න මනස ඉඩ දෙන්නේ. අපේක්ෂා කරන ඉලක්කයට යන්න මනස ඉඩ දෙන්නේ. ඒ කියන්නේ හිත එකඟ වෙන්නේ නැහැ. හිත එකඟ වෙන්නේ නැහැ. කොච්චර දැන් ආනාපාන සතිය කරන්න හැදුවත්, මෛත්‍රිය වඩන්න හැදුවත්, අසුබේ වඩන්න හැදුවත්, මරණ සතිය වඩන්න හැදුවත් හිත එකඟ වෙන්නේ නැහැ. අපි ඒක අත්හැරලා දාන්නේ. දැන් මර පංච කාමයකට එතන සිත යොමු වෙලා නැහැ. මෙතන නිරාමිස දුක. නිරාමිස දුක කියලා කිව්වේ ඒකට. එතකොට එයා එහෙනම් එයාගේ මනසේ ඒ తত্ত্বය ඇති වෙලා තියෙනවා කියලා එයා දැනගන්නවා නුවණින්. දැන් මට මේ తত্ত্বය උදා වෙලා තියෙනවා. ඒකත් ඇති වෙලා තියෙන්නේ මේ හේතු ප්‍රත්‍ය මූලික කරගෙන. ඊළඟට එයාට උපේක්ෂාව, නිරාමිස උපේක්ෂාව. ඒතර නිරාමිස උපේක්ෂාව කියන්නේ ඒත් හිත අරමුණකට සැපටවත් දුකටවත්පත් වෙලා නැහැ, මදහත්ව තියෙනවා. හැබැයි මදහත්ව තිබුණත් එතන අයෝනිසෝ මනසිකාරය ඉදිරිපත් වෙලා නම් ඒක නියම උපේක්ෂාව, විදර්ශනා උපේක්ෂාව නොවේ. අන්නේ නියම විදර්ශනා උපේක්ෂාව ඇති වෙන්නේ මේ හේතුඵල ධර්මතාවය පැහැදිලි වීම තුලින්. එතකොට මෙන්න මේ විදිහට භාවනා කරගෙන යනකොට ඇති වෙන සමාධිය මුල් කරගෙන තමයි මේ නිරාමිස සුවය ඇති වෙන්නේ. එතකොට ඒ නිරාමිසව ඇති වෙන සුවය තුල අර සැප තියෙනවා. ඒකට එකඟ නොවෙනකොට දුක ඇති වෙනවා. හිත එකඟ කරගන්න බෑ කියලා. ඒ දෙකම නැතිව ඉන්නකොට මදහත් භාවයකුත් තියෙනවා. එහෙනම් විඳීම එක එක ආකාර විදිහට දැන් ඇති වෙනවනේ. හැබැයි කොයි ආකාරයට ඇති වුණත් එතන ඇති වෙන්නේ සැප දුක් උපේක්ෂා කියන තුන නේද? එක්ක සැප වේදනාවක්, එක්ක දුක් වේදනාවක්, එක්ක උපේක්ෂා වේදනාවක්. අර මේ අවස්ථාව අනුව වෙනස් වෙනවා. අවස්ථාවල වෙනස් වුණාට පහළ වෙන්නේ මේ විඳීම් තුන. ඔය තුන තමයි විඳීම් තියෙන්නේ. ඔයිට එහා විඳීමක් මේ ලෝකේ නැහැ. ඔය සත්‍යව විඳ. සැප දුක් උපේක්ෂා. එතකොට ඒ විඳීම බුදුරජාණන් වහන්සේ වදාළේ මේ විඳීම කියන එක පෙන්වුවේ උපමා කළේ
වේදනා බුබ්බුලූපමා. වේදනාව දිය බුබුලක් වගේ. එතකොට වේදනාව දිය බුබුලක් වගේ කියලා පෙන්නුවේ වහා ඇතිව වහා නැති වෙලා යනවා. දැන් ජලය මතට වර්ෂාව වැහැලා වතුර එකතු වෙනවා ටික ටික. එහෙම නැත්නම් ජලාශයක වතුර තියෙනවා. තියෙන තැනකට තවත් වතුර ටිකක් වැටෙනවා උඩින්. වැටෙනකොට බුබුලක් මතුවෙනවා උඩට. ඒ මතුවෙච්ච මොහොතේම ඊළඟ ක්ෂණයේම ඒක නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ වේදනා බුබ්බුලූපමා. මේ විඳීම කියන එක දිය බුබුලක් වගේ. තියෙන වේදනාවක් නෑ කොහෙකවත්. ඒතර වේදනාව කියලා ගත්තාම අර දුක කියන එක විතරක් ගන්න එපා. ඒ වේදනාව කියන එකේ සැපක් තියෙනවා, දුකක් තියෙනවා, උපේක්ෂාවක් තියෙනවා. තුනමයිති. වේදනාවට, විඳීමට. ඒ කොයි වේදනාව ඇති වුණත් ඇති වුණ වහාම නැති වෙලා යනවා. ඒකට හේතුව තමයි මේ හේතු ප්‍රත්‍ය නිසා තමයි පහළ වෙන්නේ. ඒතර ඒක කියනවා ඊළඟට මෙන්න මේ විදිහට. දැන් අපි මෙතන සැප දුක් උපේක්ෂා කියන තුන සාමිස නිරාමිස කිව්වා. ඊළඟට මෙතන වෙන ඉති අජ්ජත්තං වා වේදනාසු වේදනානුපස්සී විහෙරති. තමා තුල වේදනාව හට ගන්න විදිහ. බහිද්ධාවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. එහෙනම් අන්‍යයන් තුල තමන් නෙමෙයි තමන්ගෙන් පරිබාහිරව විදීම ඇති වෙනවා. ඊළඟට අජ්ජත් බහිද්ධාවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. තමා අනුනුත් කවුරු කිව්වත් විදීම ඇති වෙන්නේ ස්පර්ශයේ මූලික කරගෙන. පස්සපච්චය වේදනා. ස්පර්ශය නිසා තමයි විදීම හටගන්නේ. එහෙනම් වේදනාවේ සමුදය දැනගන්නවා. එහෙනම් වේදනාවට හේතු වෙන්නේ මොකද්ද? සමුදය. ස්පර්ශයයි. ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය ඇති වෙනවා. අන්න සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. ඊළඟට වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. ඔන්න ස්පර්ශය වෙනස් වීමෙන් වේදනාව වෙනස් වෙනවා. එහෙනම් ස්පර්ශය නිසා තමයි මේ ස්පර්ශය නිසා තමයි වේදනාව හටගන්නේ. පස්සපච්චය වේදනා කියන්නේ කියලා කිව්වේ. එතකොට ස්පර්ශය වෙනස් වෙනකොට විදීමත් වෙනස් වෙනවා. ඒ විදීම තියෙන දෙයක් නෙමෙයි, අර නොපවතින හේතුන් නිසා. දැන් අපි කියවනේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස. ඇහැයි රූපයයි විඥානයයි. කනයි ශබ්දයයි විඥානයයි. ඊළඟට නාසයයි ගන්ධයයි විඥානයයි. දිවයි රසයයි විඥානයයි. කයයි පහසයි විඥානයයි. මනසයි අරමුණයි විඥානයයි. ඒ පහළ වෙන ඔක්කොම ස්පර්ශයෙන් පස්සපච්චය වේදනා. දැන් මේ විදීම ඇති වෙන්නේ අර පහ එක හේතු ටික එකතු වීමෙන්නේ. ඊළඟට ඒ විදීම එහෙනම් හටගත්තේ ස්පර්ශය නිසා. ස්පර්ශය නොපවතින නිසා හටගන්න විදීමත් නොපවතිනවා. ඒ හේතු. එතකොට එකම අපිට බලන්නකො අපිට කවදාවත් දැන් ඔළුවේ කැක්කමයි කියනකොට ඕක දිගටම ඒ ඔළුවේ කැක්කම අපිට තියෙනවද? නෑ. ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් කියලා යම් අවස්ථාවක නැතර නැති වෙලා යනවා. එතකොට අපි ඒකට ඖෂධ දෙනවා, තෙල් බෙහෙත් ගල්වනවා, විවිධ දේවල් කරනවා. ඒ හේතු දෙනකොට අරක නැති වෙලා යනවා. එකම වේදනාවක් මුල පටන් ගත්ත අවස්ථාවේ ඉඳලා ඒක නිමා වෙන තැනට යනකම් එකම වේදනාවක් තියෙනව නෙමෙයි. නමුත් අපිට එකක් වගේ පේන්නේ. අර ගිනි පෙලෙල්ල කරකවනකොට ගිනි වලල්ලක් පේන්නේ. ඒ වගේ මේ මුලාවට මායාවට රැවටිලා අපිට එහෙම පේන්නේ. ඒකයි බුදුහාමුදුරු පෙන්වන්නේ මේ වේදනාව කියන එක දිය බුබුලකට උපමා. හට ගන්න මොහොතේ නැසි යනවා. හට ගන්නව නැසෙනවා, හට ගන්නව නැසෙනවා.
එතකොට ඒ වේදනාව කියන එක සැපත් එහෙමයි දුකත් එහෙමයි උපේක්ෂාවත් එහෙමයි. හට ගන්නව නැසෙනවා හට ගන්නව නැසෙනවා හට ගන්නව නැසෙනවා. කෝක වුණා. සැප වෙන්න පුළුවන් දුක වෙන්න පුළුවන් උපේක්ෂාව වෙන්න පුළුවන්. කොයි වේදනාවක් ඇති වෙලා නැති වෙලා යනවා. ඇති වෙලා නැති වෙලා යනවා. ආය හේතු යෙදෙනකොට ආය හට ගන්නවා. ආයත් නැති වෙනවා. ආයත් නැති වෙනවා. එහෙනම් මේ හේතුඵල સિદ્ધාන්තය දකින්න කියන එක තමයි මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. එතකොට මේ සාමිස ඊළඟට නිරාමිස ඒ තුනට පෙන්වුවා සැප දුක් උපේක්ෂා. ඒ තුන ගැන බලන්න කියලා. මේ හේතුවෙන් තමයි මේක හටගන්නේ කියලා. ඊළඟට තමාගේ සහ අනුන් තුල මේ වේදනාව හට ගන්න විදිහ ඊළඟට තමා තුලත් අනුන් තුලත් දෙපැත්තෙම වෙන්නේ මේ හේතු ප්‍රත්‍ය වීමෙන් තමයි මේක වෙන්නේ. එතකොට මෙසේ පුන පුනා බලන්නේ වේදනානුපස්සීව වෙසෙයි. වර එක වේදනාවගේ හට ගැනීමට කරුණුද වර එක වේදනාවගේ වෙනසීමට කරුණුද. අන්න වේදනාව හටගත්තේ ස්පර්ශය නිසා. ස්පර්ශය නැති වෙනකොට හටගත්ත වින්දනේ නැති වෙනවා. වේදනාවක් නැති වෙනවා. බලන්නේ වාසය කරනවා. එතකොට මෙසේ වේදනාව ඇත. ඉතින් බලන්නකෝ දැන් මේ අපි අතින් හදලා කියනව නෙමෙයි මේ දේශනාවේ ත්‍රිපිටක බුද්ධ වචනය තුල සඳහන් වෙනවා ඒක. වේදනාව ඇත. විදුනා සතෙක් පුද්ගලයෙක් නැත. අන්න විඳීමක් වේදනාවක් තියෙනවා. සැප ඒක වර එක සැප කියනවා, වර එක දුක කියනවා, වර එක උපේක්ෂාව කියනවා. ඒක හේතු ප්‍රත්‍යයන් තුලින් ස්පර්ශය නිසා විඳීමක් ඇති වෙනවා. හැබැයි විඳිනා සතෙක් පුද්ගලයෙක් නැහැ. මේක පැහැදිලිවම මේක තියෙනවා. සත්‍යයක් පුද්ගලයෙක් නැහැ. අර හේතු ප්‍රත්‍ය වීම වෙන්නේ. ඔහු හෝ නැතයි හෝ ඔහුගේ සිහිය එළඹ සිටියේ වෙයි. අන්න එයාට සිහිය එළඹ සිටලා තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ යෝනිසෝ මනසිකාරය. එය මතුමත් නුවණ වැඩිම පිණිස සිහිය වැඩිම පිණිස වෙයි. අන්න ඒකෙන් තමයි අපේ සිහිය නුවණ දෙක වැඩෙන්නේ. එසේ හේතම තෘෂ්ණා දෘෂ්ටි නිස්සයට යනවා. ඒකට හසු වෙන්නේ නැහැ. ලෝක කිසි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගනි. තෘෂ්ණා වශයෙන් ඇලීම වශයෙන් ditthi වශයෙන් ගැනීමක් නැහැ. මෙසේ මහානතම වේදනා වන්හි වේදනානුපස්සීව වාසය කරනවා. එතකොට ඒක තමයි වේදනානුපස්සීව වාසය කරනවා. විඳීමක් ඇති වුණා ඒ විඳීම හේතු ප්‍රත්‍ය නිසා හටගත්තා නැති වෙලා යනවා. අනුපස්සී විහෙරති ආයත් හට ගන්නවා. හැබැයි හේතු ප්‍රත්‍ය වෙන තාක්ම නැවත නැවත වේදනාව හට ගන්නවා. එතකොට මේක දැනගන්න එක තමයි මේ සිහිය පවත්නවා කියලා කියන්නේ. ඉතින් ඕක දැන් කායානුපස්සනාවේ කය සම්බන්ධයක් නැතුව වේදනාව පහළ වෙන්නේ නැහැ. දැන් ඔතන ඇත්තට මේ කරුණු හතරම විග්‍රහ වෙන්න ඕන. කය වේදනා හිත ධම්ම. කය මූලික කරගෙන විඳීම ඇති වෙනවා. චිත්ත කියන්නේ හිත හඳුනා ගන්නවා මේ සිදුවෙන ධර්මතාවය ධම්මානුපස්සනාව කියන්නේ. කය වේදනා හිත ධම්ම. ඒතර මේ කය වේදනා හිත ධම්ම තමයි මේ හතර සතිපට්ඨානය කියලා කියන්නේ. මේක වෙනස් මේ වෙන්වෙන්ව අපි කතා කරන්නේ මේක තේරුම් ගන්න බලන්නේ එකට එකවර වෙන්නේ. ඒතර පෙරපසු නොවි කය වේදනා හිත ධම්ම කියන එක පෙරපසු නොවි තමයි අවබෝධ වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණය අද අපි සාකච්ඡා කළා මේ සතර සතිපට්ඨානේ වේදනානුපස්සනාව. දැන් මේ පින්වතුන්ට අපි දැන් අද මේ කතා කරපු වේදනානුපස්සනා කොටසේ යම් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් දැන් සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ මුලින් ඉඳන් අපේ හැමෝටම කොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කරා. ඒ නිසා මම හිතන්නේ මට නම් ගැටලුවක් නෑ. මම හිතන්නේ අයිස්ටයින්ට කියනවා දන්නේ කියන්නේ. මොකද අර කරුණු 14ත් බොහොම නිරවුල්ව පැහැදිලි කරා හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට. අදත් මම හිතන්නේ මේ කොටස බොහොම පැහැදිලිව හම්දුර කියලා දුන්නේ. බොහොමත්ම කියලා කියනවා. හොඳයි. හරි දැන් එහෙමනම් හොඳයි මේ යම් ප්‍රශ්නයක් දැන් මේ ටික ওই විදිහට බලන්න මෙනෙහි කරන්න ඊළඟ ප්‍රශ්නයක් හරි ගැටලුවක් ඇති වුණොත් නොතේරෙන තැනක් ඊළඟ
දවසේ හරි අපි සාකච්ඡා කරමු.